හොඳයි ප්‍රේමවන්තයනි අද වචනයට යන්න ඉස්සෙල්ලා මම කැමති ඔබට එක්තරා දැනුම් දීමක් කරන්නට අපි මා විසින් ගායනා කරන ලද නමස්කාර ගීත සිංහල නමස්කාර ගීත ඔබ දන්නවා ඇති ඇල්බම්ස් 5ක් තිබුණා CDs 5ක් දැන් CDs DVDs ඇත්තටම පාවිච්චි කරන්නේ නැහැ දැන් YouTube එකේ තමයි ඔක්කොම කරන්නේ ඉතින් ඒ නිසා පහුගිය කාලේ මම ආරම්භ කරා 5 වෙනි ඇල්බම් එකේ. ඒ 5 වෙනි ඇල්බම් එකේ තියෙන ඔක්කොම ගීත මම දැන් YouTube channel එකට දාලා තියෙනවා. ඉතින් ඔබට පුළුවන් මේ ඔබ දේශනාව බලන channel එකේම ලයසෙන් ඩිසිල්වා කියන channel එකේම ගිහිල්ලා ඔබට අවශ්‍ය වෙලාවකට ඒ নমස්කාර ගීත දාලා ඒ ගීත ඔබ උපකාර කරගෙන ස්වාමින් වහන්සේට නමස්කාර කරන්න. ඉතින් මම දෙවියන් වහන්සේට ප්‍රශංසා වෙනවා. ඒවා මම දාලා ඒ ඇල්බම් එක දාලා දැන් දවස් 5ක් විතර වෙනවා දැනටම 100 ගානකට වැඩිය. ඇත්තටම ගොඩක් අය ඒක පාවිච්චි කරලා තියෙනවා ඒක බලලා තියෙනවා. ඉතින් ඒ ගැන මම දෙවියන් වහන්සේට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඉදිරි කාලේදී තව දවස් 2කින් විතර 4 වෙනි ඇල්බම් එකක් දාලා ඒ විදිහට මම ඇල්බම්ස් 5ම දාන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඔබට අයිත් CD ගන්න ඕනේ නෑ. ඕන වෙලාවකට YouTube එකට ගිහිල්ලා මේ নমස්කාර ගීත ඔබට උපයෝග කරගන්න පුළුවන් ඔබගේ පෞද්ගලික নমස්කාරය. හොඳයි. අද මම කතා කරන්නේ අත් වශයෙන්ම ආයෝජනයක් සම්බන්ධව. නමුත් සල්ලි හම්බ කරන දේවල් නෙමෙයි. මොකද හැමතිස්සෙම ආයෝජනයක් කියලා කියනකොට අපි සල්ලි ගැනනේ කතා කරන්නේ. නමුත් ඉතින් ඔබ දන්නවනේ මම කතා කරන්නේ සල්ලි හම්බ කරන දේවල් නෙමෙයිනේ මම කතා කරන්නේ දේව රාජ්‍යයේ ආත්මික ආයෝජන ගැන. ඉතින් ඒ නිසා අද අපි කතා කරන්න යන්නේ දේව රාජ්‍යයේ ආයෝජනය. Kingdom investment. ඇත්තටම ප්‍රේමවන්තනි මේ කාරණය ගැන දැනගත්තම අපිට තේරෙයි සාමාන්‍ය ආයෝජනයයි දේව රාජ්‍යයේ ආයෝජනයයි අතර මොන තරම් වෙනස්කම් තියෙනවද කියලා. ඒ වගේම අපි ඇත්තටම සැබෑ අවංක දේවරාජ්‍ය පුරවැසියෝ නම් දේවරාජ්‍යයේ ආයෝජකයන් වෙන්නම ඕන බව අපි තේරුම් ගන්නට අවශ්‍යයි. මොකද යේසුස් වහන්සේ කැඳෙව්වේ ඒකටයි. දේවරාජ්‍යයේ ආයෝජකයන් වීමට. ඉතින් ඕකට අපි කියනවා ගෝලයන් වීමට කියලා. ඒකත් ඒ වචනේම තමයි ගෝලයෙක් යේසුස් වහන්සේගේ ගෝලයෙක් කියලා කියන්නේ යේසුස් වහන්සේගේ ආයෝජකයෝ. දේවරාජ්‍යයේ ආයෝජනය සඳහා ඉතින් එක දෙයක් තියෙනවා. දේව රාජ්‍ය කියන්නේ ප්‍රේමවන්තයනි කවදාවත් පාඩු විඳින තැනක් නම් නෙමෙයි. දෙවියන් වහන්සේ පාඩු විඳින ආයෝජකයෙක් නෙමෙයි. ස්වාමින් වහන්සේට ප්‍රශංසා වේවා. බලන්න ප්‍රේමවන්තයනි උපමා කතාවල උන්වහන්සේ කිව්වා ස්වර්ග රාජ්‍ය මෙසේ උපමා කළ හැකිය. හැමතිස්සෙම මේ උපමා කතාවකින් පෙන්වන්නේ දේව රාජ්‍යයේ ස්වර්ග රාජ්‍යයේ යම් කිසි ලකුණක් ගුණාංගයක්. දේව රාජ්‍ය ස්වර්ග රාජ්‍ය මෙසේ උපමා කළ හැකිය. එක් මිනිසෙක් සිය දාසයන් කැඳවා තමා සතු දේ ඔවුන්ට බාර දී පිටරට බලා ගියේය. ඔහු එකිනෙකාගේ හැකියාව අනුව එක් කෙනෙකුට රිදී කාසි 5000ක්ද තව කෙනෙකුට 2000ක්ද තව කෙනෙකුට 1000ක්ද බැගින් දී තමා යන ගමන ගියේය. දැන් අපිට පේනවා ප්‍රේමවන්තයනි මෙතන ඒ ස්වාමියා එක් කෙනාගේ හැකියාව අනුව මේ ස්වාමියා දන්නවා යම් කෙනෙක්ව දේව රාජ්‍යයේ ආයෝජනය සඳහා කැඳවනකොට එයාට තියෙන ධාරිතාවය කැපැසිටි එකේ පුද්ගලයාගේ. ඒ නිසා ප්‍රේමවන්තයනි මේ ආයෝජනයේ දෙවියන් වහන්සේ අපව කැඳවනකොට කවදාවත් අපිට බැරි වැඩ උන්වහන්සේ කියන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම මුලින්ම කියන්නම් එක එක්කෙනාට දීලා තියෙන දේවල් ගැන සංසන්දනය කරන්න යන්න එපා. දැන් මෙතන එක්කෙනෙකුට 5000යි, එක්කෙනෙකුට 2000යි, එක්කෙනෙකුට 1000යි. මේක දෙවියන් වහන්සේ මේ විදිහට දීලා තියෙන්නේ ඒ එක් එක්කෙනාගේ හැකියාවන් අනුව. ඉතින් ඒ නිසා එක් එක්කෙනාට තියෙන ධාරිතාවයන් අනුව. ඉතින් ඒ නිසා අපි ඒක පළමුවෙන්ම තේරුම් ගන්න ඕන අපේ දේව රාජ්‍යයේ ආයෝජනයේදී. දැන් ප්‍රේමවන්තයනි එකිනෙකාගේ හැකියාව අනුව තමයි 5000, 2000 1000 දුන්නේ. දැන් මොකක්ද උනේ? අපි දන්නවා මේ කතන්දරේ ඉතින් දීලා මෙහෙම යනවා. ඊගාවට මේගොල්ලන්ට මේක දෙන්නේ වෙන මොකකටවත් නෙමෙයි ආයෝජනයට.
ඉතින් මේ ස්වාමියා නැවත එනකොට මොකද්ද වෙලා තිබුණේ? ඔහුගේ ස්වාමියා ඔහුට කතා කොට නැවත ආවට පස්සේ වෙච්ච දේ මේ මොකද්ද වෙලා තිබුණේ? 5000 දීපු එක්කනා හොඳට ආයෝජනය කරලා තිබුණා. 2000 දීපු එක්කනත් හොඳට ආයෝජනය කරලා තිබ්බා. නමුත් 1000 දීපු එක්කනා ආයෝජනය කරලා තිබුණේ නැහැ. ඒ නිසා මොකක්ද උනේ? ඔහුගේ ස්වාමියා ඔහුට කතා කොට 5000 දීපු එක්කනට යහපත් විශ්වාසී දාසය ඊතා අගේ ඔබ ස්වල්පයක් ගැන විශ්වාසී වූ බැවින් ඔබේ දේ බොහෝ දේ කෙරෙහි අධිපති කරමි. ඔබ දැන් අවුත් ඔබේ ස්වාමියාගේ ප්‍රීතියට සහභාගී වන්නේ කීය. දැන් බලන්න ප්‍රේමවන්තයනි, මෙතන දෙවියන් වහන්සේ අපිට ආයෝජනයට කැඳවන අතර ඒ ආයෝජනය අපි හරියට කරලා අපිට දීලා තියෙන පුංචි දේ විශ්වාසවන්තව අපි ආයෝජනය කරලා ඒක වැඩි කරලා වර්ධනය කරලා යනකොට එතන කියන ඔබේ ස්වාමියාගේ ප්‍රීතියට සහභාගී වන්න. දේව රාජ්‍යයේ වර්ධනය උදෙසා ඔබවයි මාවයි කැඳවනකොට ඒ දේව රාජ්‍යයේ වර්ධනය වෙනකොට ඉස්සෙල්ලාම කොහෙද ප්‍රීතිය තියෙන්නේ? දෙවියන් වහන්සේ තුල. ඊගාවට මොකක්ද උනේ? 2000 දීපු එක්කනට එයම කියන ඔහුගේ ස්වාමියා හොට කතා කොට යහපත් විශ්වාසී දාසය ඊතා අගේ ස්වල්පයක් ගැන ඔබ විශ්වාස වූ බැවින් බොහෝ දේ කෙරෙහි ඔබ අධිපත්‍යකම් කරමි කියලා එතනක් කියනවා. ඔහුගේ ස්වාමියා ඔහුට උත්තර දෙමින් නෑ ඊගාවට මෙතනක් කියනවා ප්‍රේමවන්තනි, මේ බයිබල් පදේ මෙතනට දාලා නැහැ. නමුත් එතනක් කියනවා මොකද්ද? ඔබගේ ස්වාමියාගේ ප්‍රීතියට සහභාගී වන්න කියලා අනිවාර්යයෙන්ම මෙතනක් කියනවා. ඒතර අපිට පේනවා ප්‍රේමවන්තනි 2000 දුන්නට මොකද? ඒ 2000 හරි ආයෝජනයක් කරලා දේව රාජ්‍යයේ වර්ධනය කරනකොට ඒ ස්වාමියා ඔහුගේ ප්‍රීතියට සහභාගී වෙන්න කියලා ඔහුටත් ආරාධනා කරනවා. ඉතින් එතරම් ප්‍රේමවන්තයන් අපිට පේනවා ඒ ප්‍රීතිය, ස්වාමින් වහන්සේගේ ප්‍රීතිය එතන තියෙනවා අපි දේව රාජ්‍යයේ හරි සැබෑ ආයෝජකයන් වෙනකොට. හැබැයි මොකද උනේ ඊගාවට? 1000 දුන්න එක්කනට උන්වහන්සේ කතා කරලා කියන ඔහුගේ ස්වාමියා ඔහුට උත්තර දෙමින් කම්මැලි කපටි දාසය, මා නොවපුන තැනින් කපා ගන්නා බවත් වගා නොකළ තැනින් පල රැස් කර ගන්නා බවත් ඔබ දැන සිටියේද? මේක ප්‍රශ්නයක් අහන්නේ. ඔබ හිතුවද මම මේ වපුලන්නේ නැතුව කපා ගන්නවා කියලා? එහෙම නැත්නම් වගා නොකර මම රැස් කරගන්න කෙනෙක් කියලා හිතුවද? කවුද එහෙම කිව්වේ? ප්‍රේමාන්තේනි, ආයෝජනය කරන්නේ නැතුව පොළොවේ වලලා තිබූ එක්කනාට තමයි මේක කිව්වේ. මොකද මෙයා මොකද කරේ? මේ 1000 ගිහිල්ලා පොළොවේ වැළලුවා. කම්මැලිකමට, කපටිකමට. පොළොවේ වලලා එයා කිසිම ආයෝජනයක් කරේ නැහැ. ඉතින් ඒ නිසා මේ වචනේ කියන්නේ ඔයා හිතුවද මම මේ වපුරන්නේ නැතුව මම කපා ගන්නවා කියලා? ඔයා හිතුවද මම වගා කරන්නේ නැතුව මම රැස් කරගන්න කෙනෙක් කියලා? නෑ. දෙවියන් වහන්සේ කවදාවත් එහෙම කරන කෙනෙක් නෙමෙයි. ඒ නිසා එයා කිව්වා ඒ 16ට කම්මැලි කපටියා. ප්‍රේමවන්තේනි, ඒ කියන්නේ දෙවියන් වහන්සේ ආයෝජනයක් නොකර ලාභයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ප්‍රේමවන්තේනි, සුභාරංචිය ගැන හිතනකොට සුභාරංචියේ දේව රාජ්‍යය කරපු ලොකුම ආයෝජනය මම හිතන්නේ ප්‍රේමවන්තේනි, ඒක මේ ලෝකයේ, මේ මුළු ලෝකයේ, මේ මුළු ඉතිහාසය පුරාවටම කරපු ලොකුම ආයෝජනය තමයි මොකද්ද? තමාගේම ජීවිතය කුරුසයක පූජා කිරීම. හිතලා බලන්න ප්‍රේමවන්තනි, ඒ වගේ දෙයක් මේ ඉස්සෙල්ලා කවුරුත් කරලා තියෙනවද කියලා? හැබැයි සමහර අය මෝඩයෝ වගේ ගිහිල්ලා මැරෙනවා. භූමි තෙල් දාගෙන මැරෙනවා, කන්දෙන් පල්ලයට බහැලා මැරෙනවා, පැනලා මැරෙනවා. හැබැයි ප්‍රේමවන්තනි, ඒවා වලින් කිසිම පළක් වෙලා නැහැ. නමුත් දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන්ව මේ ලෝකෙට එවලා අපේ පව් උදෙසා පූජා කරලා තැන්පත් කරනු ලැබ තුන්වෙනි දවසේ ප්‍රේමවන්තේනි මලුන්ගේ නැගිටීම කන්නකොටගෙන ඒ ආයෝජනය අද වෙනකොට මහා විශාල ලෙස පැතිරලා ගිහලා තියෙන වෙන දෙයක් නිසා නෙමෙයි. යේසුස් වහන්සේ පූජා වුණේ පාප රහිත තැනන් වහන්සේ හැටියට උන්වහන්සේගේ පාපය නිසා නෙමෙයි, අපේ පාපේ වෙනුවෙන් පූජා වෙච්ච එකම එක තැනන් වහන්සේ.
ඒ කියන්නේ ප්‍රේමවන්තනි ඒ ලොකුම ලොකු ආයෝජනය කරලා තමයි දෙවියන් වහන්සේ දැන් අපිට කියන්නේ නුඹලත් ආයෝජනයක් කරන්න තියෙනවා. දැන් ඒ කියලා ප්‍රේමවන්තනි අපිට කියන්නේ නැහැ උන්වහන්සේ අපේ ජීවිතයේ කුරුසයක පූජා කරන්න කියලා. නමුත් උන්වහන්සේ අපිට දෙන්නේ ප්‍රේමවන්තනි මේ සුභාරංචිය ආයෝජනය කරන පිණිසයි. ප්‍රේමවන්තනි ඒක නොකර ඉන්න එකේ මහ භයානකකමක් තියෙනවා. නොකර ඉන්න එකේ මහ භයානකකමක් තියෙනවා. ඒ මොකද මේ කතන්දරේම අපි තවදුරටත් ඉස්සරහට යනකොට දේව වචනේ කියනවා එබැවින් ඒ රිදී කාසි ඔහුගෙන් ගෙන ඒ කියන්නේ මේ 10 දින් එක්කන ආයෝජනය කරපු නැති එක්කන ඔහේ නිකන් තියාගෙන හිටපු එක්කන එබැවින් මේ රිදී කාසි ඔහුගෙන් ගෙන රිදී කාසි 5000 ඇති තැනැත්තාට දෙන්න. ඔන්න බලන්න වෙච්ච දේ. යමක් ඇති තැනැත්තාට දෙනු ලැබේ ඔහුට පමණටත් වඩා ලැබේ යමක් නැති තැනැත්තාගෙන් ඔහුට ඇති ටිකක් ගනු ලැබේ. මේ බයිබල් පදය ප්‍රේමවන්තේනි මේ සම්පූර්ණ කොටස තේරුම් ගන්නේ නැතුව මේ බයිබල් කොටස ගැන විතරක් හිතනකොට ඇත්ත වශයෙන්ම මමත් ගොඩක් කල් හිතේ හිටියා මොකක්ද මේ කියන්නේ. යමක් ඇති තැනැත්තාට තවත් දෙනවා. නැති තැනැත්තාගෙන් තවත් ගන්නවා. තියෙන ටිකක් ගන්නවා. කොන්නොන්න තරම් අසාධාරණ කියලා. නමුත් ප්‍රේමවන්තනි මෙන්න මේ දේ තේරුම් ගන්නකොට තමයි අපිට තේරෙන්නේ දෙවියන් වහන්සේ හැමෝටම ආයෝජනයක් දීලා තියෙනවා ප්‍රේමවන්තේනි. ඒ ආයෝජනය ඒ සුභාරංචියේ ආයෝජනය අපි හරියට ආයෝජනය කරනකොට ප්‍රේමවන්තේනි මොකද්ද ස්වාමින් වහන්සේ කියන්නේ? ඔබට තවත් දෙනවා. ඔබගේ ජීවිතය තවත් විශාල කරනවා. ඔබගේ ජීවිතය තවත් පුළුල් කරනවා. සීමාවල් පළල් කරනවා. ස්වාමින් වහන්සේට ප්‍රශංසා වේවා. හැබැයි ඔබට දෙවියන් වහන්සේ දීලා තියෙන ආශිර්වාදයේ ගැලවීම අනුග්‍රහය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ උන්වහන්සේව ඔබ අනිත් අයට ආයෝජනය කරන්නේ නැත්නම් ඔබ ඔහේ ඉන්නවා නම් මොකද්ද දේව වචනේ කියන්නේ? ඔබට ඔබෙන් තියෙන දේත් ගන්නවා. යමක් නැති තැනැත්තාගෙන් ඔහුට ඇති ටිකක් ගනු ලැබේ. ප්‍රේමවන්තේනි බලන්න මේක දේව රාජ්‍යයේ තියෙනා වූ ප්‍රේමවන්තේනේ ප්‍රතිපත්තිය. ප්‍රේමවන්තනි ඒ නිසා අපිට මේක තේරුම් ගන්නට අවශ්‍යයි. ඊගාවට මොකක්ද තියෙන ආයෝජනය? ප්‍රේමවන්තනි අපි දන්නවා ලෝක ආර්ථිකයේ මිලදී ගැනීම විකිණීම තමයි ආයෝජනය කියලා කියන්නේ. සාමාන්‍ය සමාජයේ ආයෝජනය. ඒකට මුදල් අවශ්‍යයි. දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහිල්ලක් අවශ්‍ය නැහැ. මොකද අපි දන්නවා සමහර අය මේ ක්‍රිස්තියානි අය දේව දරුවන් කියන අය වුණත් සල්ලි බලාපොරොත්තුවෙන් යම් දේවල් ආයෝජනය කරනකොට සමහර අයට මේ ආත්මික ජීවිතයේ බාධාවක්, කිතුණු ජීවිතයේ බාධාවක්. ඇයි? අසාධාරණ ලාභයන් ගන්න බෑ, පගාව දෙන්න බෑ, ජරාව ගන්න බෑ. ඉතින් ඒ නිසා ඒක විශාල බාධාවක්. ඒ නිසා ප්‍රේමවන්තයනි ආත්මික දේට වඩා භෞතික දේ ගැන ගොඩාක් අය තැන දීලා ඒ ගැන තමයි හුඟක් අය කටයුතු කරන්නේ සාමාන්‍යයෙන් මේ ලෝක ආර්ථිකයේදී. නමුත් දේව රාජ්‍යයේ ආයෝජනය ඊට වෙනස්. දේව රාජ්‍යයේ ආයෝජනය ප්‍රේමවන්තයනි අර මුදල් පාවිච්චි කරලා ලාභ උපුතනවට වඩා අපිට ඒක තේරුම් ගන්න පුළුවන් හොඳම ක්‍රමයක් තමයි වැපරීම සහ නෙලා ගැනීම. අන්න ඒ නිසා තමයි යේසුස් වහන්සේ ගොඩාක් ඔය කුඹුරේ ඇවිදිනකොට ඒවා අර උපමා කරගෙන ගෝලයන්ට පවා ඉගැන්වීම. වැපිරීම සහ නෙලා ගැනීම. මොකද්ද වපුරන කියන බීජයක්. බීජ තමයි වපුරන්නේ. නෙලා ගන්නේ අස්වැන්න. ඉතින් ඒ නිසා තමයි යේසුස් වහන්සේ ගොඩක් උපමා වලින් ඒක කිව්වේ. බීජ වැපිරීම, අස්වැන්න නෙලා ගැනීම වෙනි කතන්දර උන්වහන්සේ කිව්වේ. ඉතින් යේසුස් වහන්සේගේ ආයෝජනය ගැන කතා කරමින් ඉතින් යේසුස් වහන්සේ කිව්වා වරක් යොහන් 12:24 කියනවා ඒකාන්තයෙන්ම මම ඔබට කියමි. තිරිඟු බීජය පොළොවේහි වැටි නොමලොත් එය තනි බීජයක් පමණක් වේ. එහෙත් එය මලොත් සරු ලෙස පළදරයි. මොකද්ද මේ තිරිඟු බීජය කියලා මේ උපමාවක් යේසුස් වහන්සේ කියන්නේ? උන්වහන්සේගේ ජීවිතය ගැන. යේසුස් වහන්සේ අප තුලට ඇවිල්ලා අප අතරට ඇවිල්ලා උන්වහන්සේගේ ජීවිතේ පූජා කරේ නැත්නම් ඒක තනි බීජයක් පමණයි තාමත් එහෙමනම්. නමුත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබගේ මගේ පව් උදෙසා ප්‍රේමවන්තයින් උන්වහන්සේ කුරුසියේ පූජා වෙච්ච නිසා දැන් වෙලා තියෙන්නේ මොකක්ද?
සරු ලෙස පළදරනවා. මොනවද පළදරන්නේ? යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඒ ජීවනයේ තිබුණේ උන්වහන්සේ තුල පමණයි. ඒක ජීවනයේ බීජය. ඒ බීජය දැන් ප්‍රේමවන්තේනි පළදරනවා. හලෙලූයා. ඉතින් එහෙම කියලා තමයි ප්‍රේමවන්තේනි මේ පරිච්ඡේදයේම 27 වෙනි පදේ කියන්නේ දැන් මාගේ සිත කැළඹී ඇත. ඉතින් මම කුමක් කියම්ද? පියාණෙනි මේ මොහොතෙන් මා ගැලෙව්ව මැනවයි කියම්ද? නෑ. මා මේ මොහොතට පැමිණියේ මේ උදෙසාමය. උන්වහන්සේට දැනුණා මනුෂ්‍යත්වයේ ගත්ත කෙනෙක් හැටියට මේකේ තියෙන අමාරුකම. මේ ආයෝජනයේ තියෙන අමාරුකම. නමුත් ප්‍රේමවන්තේනි උන්වහන්සේ කියනවා පියාණෙනි ඔබගේ නාමය මහිමයට පැමිණෙව්ව මැනවයි වදාළසේක. ස්වාමින් වහන්සේට ප්‍රශංසා වේවා. ප්‍රේමවන්තේනි දේව රාජ්‍යයේ ආයෝජකයන් හැටියට උන්වහන්සේ දැන් අපිව තෝරගෙන තිබෙනවා. උන්වහන්සේම ප්‍රේමවන්තේනි ආයෝජනය කරලා උන්වහන්සේගේම මුළු ජීවිතය ආයෝජනය කරලා දැන් ඒ ආයෝජනයෙන් පැන නැගිච්ච ප්‍රතිඵල, ඒ කියන්නේ සදාකාලික උරුමය, අපේ මරණින් එහා අපිට ලැබෙන සදාකාලිත්වය, ඒ සදාකාලිත්වය මරණකම් ඉන්න ඕනිත් නෑ. අපිට දැන්මම අපිට භුක්ති විඳින්න ලැබෙන ඒ ප්‍රොෆිට් එක, ඒ ලාභය ප්‍රේමවන්තේනි ඒ ලාභයේ ආයෝජකයන් හැටියට දැන් ස්වාමින් වහන්සේ අපව පාවිච්චි කරනවා. හලෙලූයා. ප්‍රේමවන්තේනි අපි දන්නවා ආයෝජනය කරනකොට මූල්‍යමය සම්පතක් තියෙන එකේ මොකක් හරි ඉන්වෙස්ට්මන්ට් එක. ප්‍රේමවන්තේනි ඒ මොකක්ද? සුභාරංචිය. ඒ සුභාරංචිය දැන් අපිට දීලා තියෙන්නේ ප්‍රේමවන්තේනි. ඒ ලාභයේ වටිනාකම මොනවා බවට පත් කළාද? ජීවනය, ජීවිත ගලවා ගන්නට, ජීවිතයක් ගොඩනගා ගන්නට, ජීවිතයකට සදාකාලික උරුමය දෙන්නට මේ කරුණෙන් ප්‍රේමවන්තයනි අපි අතරමං වෙනවයි කියන එකෙන් අපිව ගලව ගන්නට ප්‍රේමවන්තයනි අපට ජීවිතය කියන ඒ උතුම් ඒ ආයෝජනයේ ප්‍රතිඵලය ස්වාමින් වහන්සේ අපට දීලා තියෙනවා. ලූක්තුමාගේ සුභාරංචියේ 12 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදේ කියනවා තවද සියලු ආකාර තණ්හා වලින් පරිස්සම් වෙන්න බලාගන්න. මිනිස්යෙකුට කොතරම් දේපල තිබුණත් ඔහුගේ ජීවිතය ඒ පිට රඳා නැතයි ඔවුන්ට වදාළසේක. ඔව් ප්‍රේමවන්තයනි අපි මොන තරම් වෙන වෙන දේවල් ආයෝජනය කරත් අපි දන්නවා ඒවා තුල අපගේ ජීවිතය රඳා තබන්නට බෑ. අන්න ඒ නිසා තමයි දා පෝසත් මෝඩයාට කිව්වේ, "ඒයි මෝඩයා, ඔබ අටු කොටු පුරවලා ඔබගේ ගබඩාවන් දැන් පුරවලා ඔබ දැන් කිව්වට දැන් මාගේ මුළු ජීවිත කාලයටම ඔය ඇති කියලා කිව්වට අද රාත්‍රියේ මම ඔබගේ ජීවිතය ගත්තොත් ඔබට ඉතුරුලා තියෙන්නේ මොනවද? ඔබට ඔය අටු කොටු අරන් යන්න බෑනේ. ඔබට ඔය ගබඩාවේ තියෙනව අරන් යන්න බෑනේ." අන්න ඔහු ආයෝජනය කරලා තිබ්බේ අර ලෝකේ විදියට ප්‍රේමවන්තනේ. නමුත් අපි ඒ සුභාරංචිය ආයෝජනය කරලා තිබුණා නම්, ඒ ආයෝජනයේ ප්‍රතිඵල අප තුල තිබුණා නම් ප්‍රේමවන්තනි ඔහුට කියන්න තිබුණා මගේ අටකොටු වලින් මට වැඩක් නැහැ, මගේ ගබඩාවෙන් මට වැඩක් නැහැ. මං අද මැරුණත් මම අද ස්වාමින් වහන්සේ වෙතට ගියත් මම දිනුම්, මට ලාභයි. ස්වාමින් වහන්සේට ප්‍රශංසා වේවා. ප්‍රේමවන්තනි ඔන්න බලන්න දේව රාජ්‍යයේ ඒ බීජය ආයෝජනය කරන වපුරන අයට තිබෙන ලාභය. ස්වාමින් වහන්සේට ප්‍රශංසා වේවා. මොකක්ද ඒ ලාභය? ප්‍රේමවන්තේනි ඒක කොහොමද ඒක වෙන්නේ? දේ වචනේ කියනවා ලූක් 12ම 8 වෙනි පදේ. තවද යමෙක් මිනිස්යන් අභිමුවේ මා පිළිගත් බවට සාක්ෂි දරන්නේද? මනුෂ්‍ය පුත්‍රයානෝ දෙවියන් වහන්සේගේ දූතයන් අභිමුවේ ඔහු පිළිගත් බවට සාක්ෂි දරනසේක. දැන් මෙතන ප්‍රේමවන්තේනි මේ සාක්ෂි දරන්නේද කියන වචනේ. දැන් දේ වචනේ අපි දන්නවා ක්‍රියාපොතේ කියනවා ශුද්ධාත්මයන් පැමිණි කල ඔබ මාගේ සාක්ෂිකාරයන් වන්නේ කියලා. දැන් මෙතන මේ සාක්ෂිකාරයන් කියලා කියන්නේ ප්‍රේමවන්තේනි පිළිකාවෙන් හොඳ වෙච්ච එකවත්, අංශභාගයෙන් හොඳ වෙච්ච එකවත්, ඔලුව කැක්කම හොඳ වෙච්ච එකවත් ඒක ගැන නෙමෙයි. ඒවා හොඳයි. ඒවා වෙනවා අනිවාර්යයෙන්ම. නමුත් මෙතන සාක්ෂි දැරීම කියලා කියන්නේ මොකද්ද? ඔබ මිනිස්යන් අභිමුවේ මා පිළිගත් බවට. යේසුස් වහන්සේව පිළිගත් බවට. මොකක් හැටියටද? වෛද්‍යතුමා හැටියට නෙමෙයි. මැජික් කාර්යයක් හැටියට නෙමෙයි. යේසුස් වහන්සේ මාගේ
පෞද්ගලික ගැලවුම්කාරයන් වහන්සේ හැටියට පිළිගත් බවට සාක්ෂි දරනවාද මනුෂ්‍ය පුත්‍රයාණොත් දෙවියන් වහන්සේගේ දූතයන් අභූමියෙහි ඔහු පිළිගත් බවට සාක්ෂි දරනසේක. අන්තිමේදී ඒ විනිශ්චයේදී ප්‍රේමවන්තනි අන්තිමේදී යේසුස් වහන්සේ ඇවිල්ලා කියනවා ඒ විනිශ්චාසනේ අපි ඉන්නකොට යේසුස් වහන්සේ ඔබ ගැන මම ගැන කියනවා මේ දරුවා මාව පිළිගත්ත කෙනෙක්. හැබැයි මිනිස්යන් අභිමුඛයේ ඒ කියන්නේ මේ ලෝකේ අපි ජීවත් වෙනකොට මිනිස්යන් ඉස්සරහා උන්වහන්සේව ප්‍රතික්ෂේප කරන තැනැත්තේ. අපි ඒ සාක්ෂිය කියන්නේ නැත්නම්, අපි ඒ බීජේ වපුරන්නේ නැත්නම්, අපි ඒ ආයෝජනය කරන්නේ නැත්නම් දෙවියන් වහන්සේගේ දූතයන් අභූමියේදී ප්‍රතික්ෂේප කරනු ලැබේයි මම ඔබට කියමි. ඉතින් ප්‍රේමවන්තයනි මේක හරි භයානකයි. හැබැයි ප්‍රේමවන්තයනි අපි මතක තියාගන්නට ඕන. අපිට සමහරවිට මේ ලාභය දකින්නේ නැති වෙන්නත් ඉඩ තියෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි මේ ලෝකයේ ආයෝජනයක් කරනකොට අනිවාර්යයෙන්ම අපි ලාභය පුළුවන් තරම් ඉක්මනට අඩු ගානේ අවුරුද්දක් හරි යනකොට ඒක අපි දකින්න තමයි අපි දේවල් කරන්නේ. නමුත් දේව වචනේ කියනවා ප්‍රේමවන්තයනි මතෙව් 10 ඔබ ගෙදරකට ඇතුල් වන විට එයට සුබ පතන්න. ගෙයි වැසියෝ සුදුසු නම් ඔබේ ඒ සුබ පැතුම ඔවුන් පිට පැමිණේවා. එහෙත් නුසුදුසු නම් ඔබගේ ඒ සුබ පැතුම යලි ඔබ වෙත පැමිණේවා. බලන්න මේකම කොච්චර උතුම් දෙයක්ද කියලා. අපි ආයෝජනයක් කරනවා. ඒ ආයෝජනය ප්‍රේමවන්තයනි යම් කෙනෙක් පිළිගන්නවා නම් ඔහුට ලොකු යහපතක් වෙනවා. හැබැයි ඔහු ඒක පිළිගත්තේ නැත්නම් ඒ යහපත, ඒ ප්‍රොෆිට් එක, ඒ ලාභය මොකද්ද කියන්නේ? යලි ඔබ වෙත පැමිණේවා. හලෙලූයා. බලන්න. ඒ ප්‍රේමවන්තයනි මේ බයිබල් පදයේම ඇති නේද ඔබගේ ලැජ්ජකම, බයකම, කම්මැලි කපටිකම නැති කරලා හරි ආයෝජකයෙක් වෙන්නට දේව රාජ්‍යයේ. කවරෙකු වද ඔබ පිළිගන්නේවත් ඔබගේ වචන අසන්නේවත් නැත්නම් ඒ ගෙදරින් හෝ ඒ නුවරින් හෝ නික්ම යන කල මොකක්ද කියන්නේ? ඔබේ පාදවල දූවිලි ගසා දමා යන්න. ඔබ ඒ ගැන ගණන් ගන්න එපා. දූවිලි ගසා දමා යන්න. ඔබ ඒ ගැන ගණන් ගන්න එපා. හැබැයි මම ඔයගොල්ලන්ට එකක් කියන්නම් ප්‍රේමවන්තයනි. ඔබ දූවිලි ගසා දමා ගියත් ඒ ආයෝජනය, ඒ බීජය ඔබ පැල කරලා ඉවරයි. මොකද ඔබ සුභාරංචි දීලා ඉවරයි. මම ඔයගොල්ලන්ට කියන්නම් ප්‍රේමවන්තයනි සමහරලාට අවුරුදු ගාණක් ගිහිල්ලා ඔයගොල්ලන්ට අහන්න ලැබෙයි ඒ ආයෝජනයේ ප්‍රතිඵලය. මම නම් දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා ප්‍රේමවන්තයනි. දැන් අවුරුදු 20කට 30කට ඉස්සෙල්ලා හුඟා ගම් වලට ගිහිල්ලා, ගම්බද ප්‍රදේශවල ගිහිල්ලා, දුර පළාත් වලට ගිහිල්ලා කරපු ආයෝජනයන් වල ප්‍රතිඵල මට දැන් අහන්න ලැබෙනවා. ඒ වෙලාවට මට ඇති වෙන්නේ මහා විශාල ප්‍රීතියක් ප්‍රේමවන්තයනි. සමහර තැන්වලට මම යනකොට මම දන්නේවත් නැහැ දේව සේවකයන් ඉන්නවා. මේ අපේ සභාවෙන් නෙමෙයි, සමහර වෙන සභාවවල අය එකපාරට ඇවිල්ලා මං ගාවට ඇවිල්ලා පාදුනාසි මාව අඳුරනවද කියලා අහනවා. මං කියනවා මට අඳුරන්න අමාරුයි. පාදුනාසි මතක නැද්ද? පාදුනාසි තමයි මට සුභාරංචි දුන්නේ. පාදුනාසි මාව බෞතිස්ම කරේ. මම අහවලා මම දැන් අහවල් තැන දේව සේවය කරනවා. ප්‍රේමවන්තයනි ඔය වගේ සාක්ෂි ගොඩයි. ඒ වෙලාවට ඇත්තටම මට දැනෙන්නේ මහා විශාල ප්‍රීතියක්. අර ඉස්සෙල්ලා කිව්වාගේ ස්වර්ග රාජ්‍යයේ ප්‍රීතිය දෙවියන් වහන්සේට එහෙම දැනෙනවා වගේම ප්‍රේමවන්තයනි අපිට ඒක දැනෙන්නට යනවා. ඉතින් ඒ නිසා මතක තියාගන්න ඕන මේ ආයෝජනයේ, මේ දේව රාජ්‍යයේ ආයෝජනය ඔබ ඒ වෙලාවෙම බලාපොරොත්තු වෙන්නත් එපා. හැබැයි ඔබට සමානලට දකින්න ලැබෙනවා. ඔබට ඒ ප්‍රීතිය ලැබෙනවා. හැබැයි ඒ වගේම සමානලට ඔබ මැරුණට පස්සේ අපි මැරලත් ගියාට පස්සේ අවුරුදු බර ගානකට පස්සේ ප්‍රේමවන්තයනි ඒකේ ලාභය කාටද යන්නේ? දේව රාජ්‍යයට. ස්වාමීන් වහන්සේට ප්‍රශංසා. ඒතර ඔයගොල්ලෝ හිතන්න පුළුවන් අයියෝ ඒ කියන්නේ අපිට දකින්න ලැබෙන්නේ නැද්ද? නා දේව රාජ්‍යයට නම් ඒ කියන්නේ ඒක දෙවියන් වහන්සේ ගාවට නම් යන්නේ අපිට ලැබෙන්නේ නැද්ද? නෑ ප්‍රේමවන්තයනි. මෙම ආයෝජනයේ අන්තිම ලාභය මොකක්ද දන්නවද? බලන්න එළිදරව් පොතේ කියනවා මොහු මහත් පීඩා මැදින් එන්නා. මොහු කියලා කියනකොට අපිත් අයිති, අපිට පෙර හිටිය අයත් අයිති, අපිට ඉදිරියෙන් එන්න අයත් අයිති, මේ ඔක්කොම අය අයිති වෙනවා. මොහු මහත් පීඩා මැදින් එන්න අය. ඔහු තම සලු බැටළු පෝතකයන්ගේ ලෙයින් සෝදා සුදු කරගත්තෝය. ඔවුන් දිවා රෑ දෙකි දෙවියන් වහන්සේගේ මාලිගාවේ සේවය කරමින්
උන්වහන්සේගේ සිංහාසන ඉදිරියේ සිටින්නේ එහිමි. සිංහාසනයේ වැඩ හිඳින තැනන් වහන්සේට ඔවුන් සමග වැඩ සැසසෙක. ඔවුන්ට මින්පසු සාගින්නක්වත් පිපාසයක්වත් නැත. සූර්ය තාපයවත් දැවෙන ග්‍රීෂ්මයවත් ඔවුන් පෙළන්නේ නැත. ස්වාමින් වහන්සේට ප්‍රශංසා වේවා. ප්‍රේමාන්තේනි මේ දේව වචනේ කියනවා ඔවුන් ඇත්තටම මහත් පීඩා මැදින් එන්නාහ. මතක තියාගන්න ප්‍රේමවන්තයනි. දැන් අපිට ඇත්ත වශයෙන්ම මේ කාලේ ගොඩක් පීඩාවල් තියෙනවා. විශේෂයෙන්ම මේ කොවිඩ් වසංගතය නිසා. හැබැයි මම ඔයාලට එකක් කියන්නම් ප්‍රේමවන්තයනි, මේ කොවිඩ් වසංගතය කිය ඔබගේ ආයෝජනය නැවතුවොත් ප්‍රේමවන්තයනි ඒකේ විපාකය විඳින්න වෙන්නේ ඔබටමයි. අනේ නිසා ප්‍රේමවන්තනි මේ කොවිඩ් කිය අපේ සාක්ෂි දැරීම සුභාරංචි සේවය කොහෙත්ම නවත්තන්න එපා. අපි ඒක ඉදිරියට කරගෙන යන්න ඕන. ලැබිච්ච හැම අවස්ථාවකදීම ප්‍රේමවන්තනි කොහොම හරි ඒ දේ ඉටු කරන්න. ඒ දේ ඉටු කරලා ඊගාවට අයිත් පාරක් ලොක්ඩවුන් එකක් ආවොත් ඒ ලොක්ඩවුන් එක අස්සේ ඔබගේ ආයෝජනය වර්ධනය වෙන හැටි දකින්නට සලස්වන්න ප්‍රේමවන්තනි. ඒ මොකද ප්‍රේමවන්තනි මේ ආයෝජනය තුළින් විතරයි ඔක්කොම අය දේව රාජ්‍යයේ දරුවන් බවට පත් වෙලා ඒ මහත් සදාකාල ජීවනය උරුමය අයිති කරගන්නට යන්නේ. ඔවුන්ට මින් පසු සාගින්නක්වත් පිපාසයක්වත් නැත. සූර්ය තාපයවත් දැවෙන ග්‍රීෂ්මයවත් ඔවුන් පෙළන්නේ නැත. ඇයි? සිංහාසනයේ මැද සිටින බැටළු පෝතකයන්ෝ ඔවුන්ගේ ඩේරානන් වී ජීවන දිය උල්පත්වලට ඔවුන් ගෙන යනසේක. මෙන්න ප්‍රේමවන්තයනි ඒ ආයෝජනයේ තිබෙන්නා වූ ප්‍රතිඵලය, ප්‍රොෆිට් එක, ලාභය දෙවියන් වහන්සේද ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමනසේක. මොකක්ද වෙලා තියෙන්නේ? තම සලු බැටළු පෝතකයන්ගේ ලේන් සෝදා සුදු කරගෙන ඇවිල්ලා. ආමෙන්. ප්‍රේමවන්තයනි ඒ ලේන් සෝදා සුදු කරන ඒ ආයෝජනය තමයි ඔබට අද කියන්න තියෙන්නේ. ඔබ දෙවියන් වහන්සේ ඔබගෙන් බලාපොරොත්තු වෙන්නේ ඔබට ඒ ආයෝජකයෙක් වෙන්නට ස්වාමින් වහන්සේ ඔබව කැඳවනවා. ඒ නිසා ප්‍රේමවන්තනි මම ඔබට කියන්නම් සුභාරංචියේ අවස්ථාවාදියෙක් වෙන්න. හැම ලැබෙන සෑම අවස්ථාවකින්ම සුභාරංචිය ප්‍රකාශ කරන්නට ඔබ දේව රාජ්‍යයේ ආයෝජකයෙක් වෙන්න. ස්වාමිනී අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ඔබ වහන්සේ ස්වාමිනී අපිව කැඳවලා තියෙන්නේ එවැනි මහ විශාල කොම්පැනියක, විශාල රාජ්‍යයක ආයෝජකයන් හැටියට. ස්වාමිනී ඒ ආයෝජනයේ ප්‍රතිපාදන ඔබ වහන්සේ දැන්ටම සූදානම් කරලා ඉවරයි. ප්‍රේමවන්තයනි ඔබ වහන්සේ අපට කියලා තියෙන දැන් ඒ ප්‍රකාශ කරන්න පමණයි. ඒ නිසා ස්වාමිනී අපට දෙවි පියාණෙනි පළමු කොට අපි මේ ජීවත් වන ස්ථානයේ මේ රටේ විශාල ආයෝජකයන් බවට පත් වෙලා ඒ ආයෝජනයේ ප්‍රතිඵල මේ මුළු ලෝකයේ පමණක් නොව දේව රාජ්‍යයේ පළදරන්නට අපව පාවිච්චි කරන්න. සියලු ගෞරවයේ මහිමය වහන්සේටම වේවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. දැන් අපගේ ස්වාමීන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාවද, පිය වූ දෙවියන් වහන්සේගේ ප්‍රේමයද, සුදාත්මයන් වහන්සේගේ සහභාගීකම අප සියලු දෙනා සමග දැනුත් මත සදා කාලතම පවතින සේක්වා. ආමෙන්. ඔබ සැමට ජේසු පීඨයි.